හොඳයි. මේ අපි එහෙනම් පටන් ගමු. මම අද මේ ධාතු මනසිකාර භාවනාව කරන්නේ. මේ ඒකෙදී අතර මේ අපි ධාතු ටික පොඩ්ඩක් මතක් කරගමු. මේ ධාතු මනසිකාරයේදී මේ ප්‍රධාන වශයෙන් අපිට දැනෙන ධාතු තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඒ ධාතුන් වහන්සේලා මේ ඒ ස්වභාවයන්. එතකොට පඨවි ධාතුව දැනෙන්නේ ශරීරයට. යමක් ඇල්ලුවාම තමයි ඒකේ ඝනභාවය අපිට දැනෙන්නේ. එතකොට ආපෝ මේ ධාතුව ඒ කාසු ස්වභාවය දැනෙන්නේ හිතට. ඒකත් හොඳට සිහියට ගමු. මොකද මේ ඒ දැනෙන මේ තැන් සිහියට ගත්තාම ඒවා අපිට භාවනාවේදී පාවිච්චි කරන්න පහසුයි. එතකොට තේජෝ කියන්නේ රස්නේ සහ සීතල ගතිය දැනෙන්නේ ශරීරයට. එතකොට වාතය මේ දැනෙන්නේ ශරීරයට. වර්ණය දැනෙන්නේ ඇසට. එතකොට ඇසෙන් යමක් බලලා අපිට ඒක වර්ණය ගැන විතරක් සිහිය පවත්වනකොට එතකොට අපි ඒ ධාතු මනසිකාරය තමයි කරන්නේ. එතකොට ගන්ධබ්බය කියන්නේ මේ ගඳ සුවඳ මේ ඒක දැනෙන්නේ නාසයට. රස දැනෙන්නේ දිවට. ඕජාව දැනෙන්නේ ශරීරයට. ඒ කියන්නේ නියුට්‍රිෂන් එක. එතකොට මේ තියෙන මේ ඒ කියන්නේ රූප 28න් මේ 8ක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ 8 ගැන ඒ අවස්ථාවලට මේ හිත යොදාගෙන අපි දැන් සූත්‍රයේ මේ ඒකත් දේශනා කරනවා. ඒකේ තියෙන විදිහට භාවනා කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට තමයි මේ ධාතු මනසිකාරය කළා වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට. අපි දැන් පොඩ්ඩක් මේ ධාතු ටික නැවත මතක් කරගමු. පඨවි කියලා කියන්නේ තද ගතිය. එතකොට ඒකේ තද වැඩි වුණාම ඒක ගලක උනත් තද ගතිය දැනෙනවා. එතකොට සියුම් තද ගතියක් තියෙනවා. ඉතින් හුස්ම රැල්ලෙත් තියෙනවා. එතකොට වලාකුළුවක් තියෙන. ඒ විදිහට තද ගතිය අපි දැනගන්න ඕනේ මේ අඩු වැඩි වීම. එතකොට ආපෝ කියලා කියන්නේ දියර ගතිය, එහෙම නැත්නම් ඇලෙන ස්වභාවය. ඒ වගේ. ඒ විදිහට පින්තූර දැම්මා. මේ ඊට පස්සේ තේජෝ කියලා කියන්නේ hot and cold temperature කියන එක. ඉතින් ඔකේ අන්ත දෙකක් තියෙනවා. මේ දෙක ශරීරයට දැනෙන්නේ. ඊට පස්සේ වාතය පිම්බෙන හැකිලෙන ගතිය. ඒක ශරීරයට දැනෙන්නේ. වර්ණ දැනෙන්නේ මේ ඇහැට. ගඳ සුවඳ දැනෙන්නේ නහයට. ටේස්ට් එක දැනෙන්නේ මේ දිවට. ඕජා කියන්නේ නියුට්‍රිෂන් එක. ඒක දැනෙන්නේ ශරීරයට. එතකොට ඒ විදිහට ඊට පස්සේ ආකාශය කියලාත් එකක් ඇඩ් කළා. ආකාශය කියන්නේ ස්පේස් එක. ඉතින් ඒකත් ඒ 28 තියෙන රූප 28 තියෙන එක ධර්මතාවයක්. එතකොට මේ විදිහට අපි මේ පඨවි ආපෝ තේජෝ වායෝ තමයි මේකෙන් වැඩිම අපිට දැනෙන්නේ. ඉතින් සූත්‍රයේ තියෙන ඒ ටික ඒ වුණාට අනිත් ඒවත් අපිට මෙනෙහි කළ හැකි රූප මේ ධර්ම වශයෙන්. දැන් අපි සූත්‍රය පොඩ්ඩක් විමසලා බලමු. මහා සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනා වර්ගයේ තමයි මේ ධාතු මනසිකාරය තියෙන්නේ. ඒක මම පොඩ්ඩක් සජ්ජායනා කරන එක දිග නෑ. එහෙනම් සමන් දෙන්න. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාටිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති. අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. සයතාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාත කන්තේසිවා ගාවින් වදිත්වා චතු මාපතේ පිලසෝ විහජිත්වා නිසින්නෝ අස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාටිතං යථාපනිහිතං
ධාතුසෝ පච්චවෙක්ඛති අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති එවංපිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායනුපස්සී විහෙරති. ඒක තේරුම තමයි මහණෙනි නැවතද භික්ෂුව මේ ශාරීරිය යම්සේ සිටියේද යම්සේ පිහිටවන ලදද එසේ ධාතු වශයෙන් සිහි කරන්නේය. ඒ කියන්නේ ශාරීරික ඉරියව්ව අනුව ධාතු මෙනෙහි කරනවා කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඒතර මේ ශරීරයේ පෘථිවි ධාතුය ඒ කියන්නේ තද ගතිය, ආපෝ ධාතුව, දියවන ගතිය, තේජෝ ධාතුව, උණු ගතිය, වායෝ ධාතුව, විහිදෙන ගතිය යන ධාතු ඇත්තේය කියයි. ඒකට උපමාවක් දෙනවා මහණෙනි දක්ෂ වූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගවයෙකු මරා සතරමං හන්දියෙහි කොටස් වශයෙන් වෙන් කොට බෙදා යම්සේ උන්නේද එපරිද්දෙන්ම මහණෙනි භික්ෂුව මේ ශාරීරිය යම්සේ සිටියේද යම්සේ පිහිටුවන ලදද එසේ ධාතු වශයෙන් සිහි කරන්නේය. කෙසේද යත් මේ ශරීරයේ පඨවි ධාතු ඇත. මේ ශරීරයේ පඨවි ධාතුය, ආපෝ ධාතුය, තේජෝ ධාතුය, වායෝ ධාතුය යන මේ ධාතු ඇතයි කියයි. මෙසේ තමාගේ ශරීරයයි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයයි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයයි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ ඇතිවීම ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ නැතිවීම ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම ස්වභාවය දක්නේ හෝ කලෙක ශරීරයෙහි නැතිවීම ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව සත්ව පුද්ගල වශයෙන් නොව ධාතු මාත්‍රව ශරීරය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් පිහිටුවන ලද්දේය. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවති. කෙලෙස් කරන කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. ලෝකෙහි කිසිවක් ආත්ම වශයෙන් නොගනී. මහණෙනි භික්ෂුව මෙසේද ශරීරයයි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ කියන්නේ දැන් හාමුදුරුවෝ මේ කියලා දුන්න විදිහට මේ දැන් සක්මන් භාවනාව කරද්දි මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් හාමුදුරුවෝ කියලා දුන්නේ මේ සක්මන් භාවනාව කරනකොට මේ හිමින් අඩිය ඉස්සරහට තියලා ඒ මේ තබනවා කියන ඉරියව් ඉඳගෙන මේ කකුලට බර දීලා ඊට පස්සේ තමන්ට දැනෙන මේ පඨවි ස්වභාවය, ඒ කියන්නේ තද ගතිය, ඒ මසල්ස් වල තියෙන තෙරපීම, එතකොට වෙන යම් ජොයින්ට්ස් වලින් දැනෙන තද ගතිය තමන්ට දැනෙනකොට ඒක දැනෙනවා කියලා මේ හිත දැනගනිමින් යොමු කරනවා ඒ අරමුණට. ඊට පස්සේ ඒක වෙනස් වෙන ස්වභාවය ફોකස් කරනවා. ඒ කියන්නේ ඒ පඨවි ධාතුවේ තමන්ට දැනෙන ඉරියව්වේ තියෙන පඨවි ධාතුවේ දැනෙන ස්වභාවයට හිත යොමු කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක වෙනස් වෙන ස්වභාවයට හිත යොමු කරන ඒ විදිහට තමන්ට කැමති වෙලාවක එක ධාතුවකට හිත යොමු කරගෙන ඉන්න පුළුවන්. ඉතින් කකුල එහෙම රිදෙනකොට ඒක ඉරියව්ව මාරු කරනවා තව අනිත් කකුල. එතකොට ඒ දැනුණ මේ තද ගතිය කකුල උසවනකොට නැති වෙනවනේ. එතකොට නැති වෙනකොට නැති වුණා කියලා දැනගන්නවා. ඉතින් ඒ විදිහට මේ පඨවි ධාතුව දැනගන්න ලේසි. සමහරක් දැන් තමන්ගේ පර්සනැලිටි ගන්න තමන්ට සමහර විට ඊට වඩා සියුම් ධාතුවක් දැන් වාතය වගේ එහෙම නැත්නම් රස්නය
සීතල එතකොට ඒ එක්කාසු ස්වභාවය ඒ වගේ තමන්ට මේ ඒ වෙලාවේදී දැනෙන මේ ධාතු දැන් ඔය කිව්ව ධාතුන් ස්වභාවයන්ගෙන් තමන්ට දැනෙන එක අරමුණු කරනවා. අරමුණු කරලා ඒක දැනෙන බව දැනගනිමින් ඉන්නවා. ඉරියව්ව මාරු කරනවා ඒක නැති වුනහම නැති වුණා කියලා දැනගන්න. ඒ විදිහට සිහිය තමන්ට දැනෙන දෙයි මේ යොදාගෙන සක්මන් කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්න පුළුවන්. නිදාගෙන ඉන්න පුළුවන්. ඉරියව් තමන්ගේ ඉරියව් හතරෙන්ම හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට මේ ඉරියව් වලින් ඉන්න ඕන ඉරියව්වකින් ඉන්නකොට ওই ධාතු මේ මානසිකාරය කරන්න පුළුවන්. දැන් අපි ඇඳේ නිදාගෙන ඉන්නකොට මේ තමන්ට මේ ශරීරයේ තද ගතියක් දැනෙනවා නම් තෙරපීමක් වගේ දැනෙනවා එතනට හිත යොදාගෙන ඉන්නවා. එහි වෙනස් වීම ඇතිවීම නැතිවීම ඉරියව්ව මාරු කරනකොට නැතිවීම වගේ දේවල් තමන්ට මේ දැනගනිමින් මෙනෙහි කරමින් මෙනෙහි කරනවා මේ දැනගනිමින් ඉන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ ධාතු මනසිකාරය ඕන ඉරියව්වකින් කරන්න පුළුවන්. එහෙම තමයි හාමුදුරු මේ කියලා දුන්නේ. තව මේ හාමුදුරු මේ වන්දනා මනසිකාරයක් කරන හැටි කියලා දුන්නා. දැන් අපි බුදුහාමුදුරන්ට වඳින්න මේ හිටගෙන මෙහෙම අත් දෙක තියාගෙන මෙහෙම ඉස්සෙල්ලා මේ කොන්ද නමලා ඊට පස්සේ ධනිස් දෙක නමලා ඊට පස්සේ පොළවට අර මේ දෙමාපියන්ට වඳිනවා වගේ ඒ ඉරියව්වට එනකොට ඒ සයිකල් එක හිටගෙන තමයි පටන් ගන්න. හිටගෙන එහෙම මේ බන්දට පස්සේ සයිකල් එක ඉවරයි. ඊට පස්සේ ආයි නැගිටලා ඒක හරි හිමින් කරන්න. ඒ කියන්නේ ඒ වැඳීම මේ මිනිත්තු 10ක් විතර යනවා මේ හිටගෙන ධනිස් දෙක නමලා ඇත්තටම මේ නලලට අත් දෙක තියලා වඳිනකොට එච්චර හිමින් කරන ඉරියව්වෙත් මොකද එතකොට අර ඒකේ හාමුදුරු මේ ඒ භාවනා යෝගී හාමුදුරු කරනවා කියන්නේ ඉඩ ප්‍රමාණය දැන් එළියට යන්න බැරි වෙලාවක වහිනකොට එහෙම ඒ වන්දනා කරන විදිහට මේ ධාතු මනසිකාරය කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ එළිය ඉඩක් නැත්නම් එළියට යන්න බැරි නම් එහෙම ඒකට වැඩි මේ ඉඩ යන්නේ තමන්ගේ මේ වඳින සීමාව විතරයි යන්නේ. ඉතින් ඒ විදිහට තමන්ගේ ඉරියව් හිමීට වෙනස් කරනකොට දැනෙන ධාතු වල ඇතිවීම නැතිවීම දැනගන්න පුළුවන්. ඉතින් ඒකත් එක ක්‍රමයක්. ඉතින් හැම ඉරියව්වෙම කරන්න පුළුවන් හින්දා මේක ඇත්තටම දවස ඉතින් 100 තියෙන ප්‍රමාණයට කරන්න පුළුවන්. දැන් මේ ගැන මොකුත් ප්‍රශ්න තියෙනවද? මේ තියෙනවා නම් අහමු. නැත්නම් අපි ඒක කරමු මේ භාවනා පුරුකෘත්‍යයට සමන් දීලා. රනේෂ් මේකේ ඉරියාපත භාවනාවයි කොහොමද වෙනස් වෙන්නේ? ඔව් දැන් ඉරියාපතෙන් කරන්නේ ඉරියව් විතරයි එතන. මේ ඒ කියන්නේ අර තමන්ගේ ඉරියව් හතර තමයි එතන ප්‍රධාන වෙන්නේ. දැන් ඉරියව් කියන්නේ මේ මූවමන්ට්. හරි? හරි පැහැදිලි වුණා මට. ඔව් මේක ධාතුන් ස්වභාවය විතරයි. ඉරියව්වෙන් ඒක දැන් සක්මන් භාවනාව කරනකොට ඇත්තටම මේ ඉරියව් භාවනාවත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න නැවතිලා මේ ධාතු භාවනාවත් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේවා කරනකොට හිත දුවනවා නම් අපි මේ ඒ දුවන්නේ අනිවාර්යයෙන්ම නීවරණ ධර්මයක් හින්දා ඒ නීවරණ ධර්මය අඳුනගෙන එහි ඇතිවීම නැතිවීම අරමුණු කරන ඒ වෙලාවට. ඒතර කරන්නේ නීවරණ භාවනාව. ඒ විදිහට මේ සතිපට්ඨාන භාවනා ක්‍රම 21 අපි ක්‍රමයෙන් ඉගෙනගෙන තමන්ට මේ සිහිය තියෙන මට්ටමට ඉරියව් වෙනස් කරන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් වේදනාවක් දැනෙනකොට වේදනානුපස්සනාව වඩනවා. එතකොට මේ පංච නීවරණ ධර්ම මේ වලට හිත දුවනකොට මේ ඒ නීවරණ භාවනාව කරනවා. එහෙම කළාම හුඟක් කාලය මැනේජ් කරන්න පුළුවන් ওই දෙක කර. දැන් හැමතිස්සෙම වේදනාව දැනෙන්නේ නැහනේ. ඒ වුණාට සිතුවිලි වෙනස් වෙනවනේ. සිතුවිලි වෙනස් වෙනකොට නීවරණ භාවනාව කළ හැකියි. ඒ කියන්නේ සිතුවිල්ල නීවරණ භාවනාවෙන් අපි කියලා දුන්නේ මේ
කාමච්ඡන්දය සිතුවිල්ලක් එනකොට කාමච්ඡන්ද සිතුවිල්ලක් කියලා දැනගෙන ඒ සිතුවිල්ල දිහා මේ හිත යොමු කරගෙන එහි ඇතිවීම පැවතීම නැතිවීම මේ දැනගනිමින් ඉන්න එක නැති වෙනකම් වෙනස් වෙවි නැති වෙනකම් ඒ විදිහට තමයි ඇත්තටම මේ නිවන් ධර්ම අනිත් නිවන් ධර්මත් භාවනා කරන්න. එතකොට ඒක නිතරම වගේ කරන්න පුළුවන්. මොකද නීවරණ කියනවා මේ භාවනා කරනකොට විතරක් නෙමෙයි ඉන්නේ දවස පුරාම එනවා. ඒවා අපි මොන හරි ફોકස් කරලා කරන්න යනකොට අපේ හිත බාධා කරන්න මේ එන ධර්මතාවය. ඒකින්ද මේ භාවනා ක්‍රම ඉගෙන ගන්න ඔයාගේ සිහිය මේ ශක්තිමත් වෙනවා. එතකොට තමන්ට ඒ සිහිය අනුව භාවනා කරන්න පුළුවන් අරමුණු මේ තමන්ට ඕන වෙලාවට පාවිච්චි ගන්න පුළුවන්. මේක තියෙන විශේෂත්වය තමයි ඒ අරමුණ අනුව හිත යොදනකොට අහවල් භාවනාව දැන් කරන්න කියලා දැනගන්න කියලා විශේෂයෙන් කියලා තියෙනවා. ඒකින්ද ඒක එහෙම දැනගෙන ඇතිවීම නැතිවීම තමයි මේ හැමදේම අපි කරන්න ඕන. ඉතින් ඒ විදිහට දවස පුරාවට කරන්න තමයි අපි දක්ෂ වෙන්න ඕන. ඒකින්ද මේ සිහිය එන්න ඕන මේ Tamanට නීවරණයක් එනකොට වේදනාවක් එනකොට අතන දැන් වේදනානුපස්සනාව අපි මේ අපේ ජීවිතයේ තියෙන වේදනාව මතක් කර වඩනකොට වුණත් එතකොට අපේ ජීවිතේ හුඟක් මේ සංසුන් වෙනවා. වෙනදා වගේ රියැක්ට් වෙන්නේ නැහැ දේවල් වලට. ඉතින් මම හිතන්නේ ඒක හුඟක් අත්දැකීමෙන් කරන කට්ටියට තේරෙනවා ඇති. ඉතින් ඒකින්ද මේ භාවනා ක්‍රමය ගැන මොකද ගැටලු තියෙනවද? අපිට මේ දැන් ඉඳගෙන වුණත් ඒක කරන්න පුළුවන්. නැත්නම් දැන් මේ ඉඳගෙන ඉන්නකොට අත මේ ඒතර කකුල පොළවේ ගැටෙන තැන තද ගතිය. අත මේ වදින තැන තියෙන තද ගතිය. ඒ වගේ තද ගතිය තියෙන තැනක් අරමුණු කරලා එතන ફોકස් කරනකොට ඒක ඇතිවීම නැතිවීම වෙනස් වීම Tamanට දැනෙනවා. ඒ ඇතිවීම නැතිවීම ඒ ගැනම හිත යොදාගෙන ඉන්නකොට මේ නීවරණයක් ආවොත් නීවරණ භාවනාවට යන්න. කොහොම හරි සිහිය පවත්වන්න ඕනේ මේ භාවනා ක්‍රමයක. Tamanට වැඩියෙන්ම දැනෙන භාවනා ක්‍රමයට හිත යොදා ගන්න බලන්න. පුහුණුවක් වශයෙන් අපි මිනිත්තු 10ක් විතර කරමුද මේ ධාතු මනසිකාරය? රණේෂ් ඔව්. එතෙන්දී දැන් අපි ධාතුවටද වැඩි හිත යොදවන්නේ එහෙම නැත්නම් දැන් ඔබ්ජෙක්ට් එකත් එතන හිත තියාගන්න ඕන. දැන් මම උදාහරණයක් විදිහට ඔව්. මම වාඩි වෙලා ඉන්නකොට මට තද ගතිය දැනෙනවා ඒ කුෂන් එකේ. හරි. ඒ වගේම දැන් මගෙන් එතනින් හිත ගිහිල්ලා මගේ පිට මම හේතු වෙලා ඉන්න තද ගතියත් මට දැනෙනවා. ඔව්. එතකොට වැඩියෙන්ම මාරු කරනවද නැත්නම් අර පටවි ඔව් දැන් එතන වැඩියෙන්ම Tamanට තද ගතිය පටවි ධාතුව දැනෙන තැනට තමයි සිහිය යොදන්න ඕනේ. දැන් ওই දෙකෙන් ඔයාලට වැඩියෙන්ම තදට දැනෙන්නේ මොකද්ද කියලා හිතුවොත් ඔයාලට උත්තරයක් එයි. ඒකට ફોકસ කරන්න මේ එක්කෝ මේ හේතු වෙලා ඉන්නේ නැතුව ඒ කියන්නේ කොන්ද කෙලින් කරගෙන ඉන්නකොට ඒතකොට අර හේතු වෙන තද ගතිය නැතු වෙනවනේ. ඒ විදිහට මේ Tamanට වැඩියෙන්ම දැනෙන මේ ධාතුවට තමයි මේ ඇටෙන්ෂන් එක යන්න ඕනේ. එහෙම මේ පොඩ්ඩක් කරලා බලමුද කොහොමද ඒක දැනෙන්නේ කියලා තමයි. අපි මේ භාවනා පූර්ව කෘත්‍යයට සවන් දීලා මේ අපි නම් ඒක පටන් ගමු නේද? මම ඒක මේ හොඳයි. ඔව් ප්ලේ කරන්න. භාවනා පූර්ව කෘත්‍ය. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. භාග්‍යවත් වූ අරිහත් වූ සියලු ධර්මයන්හි
නොපැකිල ඥාන හැසිරීම් සහිත වූ දස බලධාරී වූ චතුර්වෛශාරදත්ව විශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්මරාජ වූ ධර්මස්වාමී වූ තථාගත වූ සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර කරමි. නමස්කාර කරමි. අතීත සසර පටන් දැන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තිදොරින් සිදු වූ සියලු වැරදි කර්ම දෝෂවලට මම සමාව අයදිමි. මම සමාව අයදිමි. මම සමාව අයදිමි. මට සමාව දෙනසේක්වා. උතුම් වූ මාගේ බුදු පියාණන් වහන්සේ අප සියලු දෙනා කෙරෙහි පැවති මහා කරුණාවෙන් යුතුව මාතු පෝෂක ජාතකෙහි පටන් කල්ප 20 අසංඛ්‍යකුත් ලක්ෂයක් වූ අති දීර්ඝ කාලයක් පුරා මහත් වූ වීරියෙන් ධෛර්යයෙන් යුක්තව අපගේ නිවන උදෙසාම සමතිස් පාරමී දම් පුරා සම්මා සම්බුද්ධත්වය ලැබූසේක. දීපංකර පාද මූලයේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් එක් ගාථාවක තෙවැනි පදය සම්පූර්ණ කිරීමට පෙරම සිව් පිළිසිඹියාවන්ද ෂඩ් අභිඥාවන්ද සහිතව අමා මහ නිවන ලබාගත හැකිව තිබියදී අන්‍ය සත්වයන්ගේ සැපය උදෙසා සහනය උදෙසා නිවන උදෙසා අනන්ත වූ දුක් විඳිසේක. ඒසා මහත් වෑයමකින් බුදු බැව් ලැබීමෙන් පසුවද අනන්ත වූ කරුණාවෙන් පාගමනින්ම වැඩම කර අන්‍ය සත්වයන්ට දහම් අමාවැසි වැස්සූසේක. මා විසින් මගේම නිවන ලබා ගැනීමට දරා ඇති වෑයමට වඩා අනන්ත වාරයක් මාගේ බුදු පියාණන් වහන්සේ විසින් මා වෙනුවෙන්ම වෙහෙස වූසේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අන් සියලු සත්වයන් වෙනුවෙන්ද වෙහෙස වූසේක. මෙසේද බුදුගුණ අනන්තය, බුදුගුණ අනන්තය, බුදුගුණ අනන්තය. මෙසේ අනන්ත වූ අප්‍රමාණ වූ අසංඛ්‍ය වූ ගුණ ඇත්තා වූ මාගේ බුදු පියාණන් වහන්සේ මාගේ සිතෙහි නිබඳවම වැඩවෙසෙන සේක්වා. සෝවාන් ආදී මාර්ගඵල සිත් 8ද නිර්වාණයද පර්යාප්තියද යන දස ප්‍රභේදයක් වූ ධර්ම රත්නයට මම නමස්කාර කරමි. නමස්කාර කරමි. නමස්කාර කරමි. අතීත සසර පටන් දැන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තිදොරින් ධර්ම රත්නය කෙරෙහි සිදු කළ සියලු වැරදි කර්ම දෝෂවලට මම සමාව අයදිමි. මම සමාව අයදිමි. මම සමාව අයදිමි. මට සමාව දෙනසේක්වා. උතුම් වූ සුගතයන් වහන්සේ විසින් මනා ලෙස දේශනා කර වදාළ ශ්‍රවණ මාත්‍රයකින්ම අමා මහ නිවන් සුව ගෙන දෙන්නා වූ ඉහත ආත්මෙහිම උතුම් සුව ගෙන දෙන්නා වූ නුවණැත්තන් විසින් තමා කෙරෙහිලා අවබෝධ කරගත යුත්තා වූ ධර්ම රත්නෙහි ගුණ අනන්තය ධර්මාශෝක මහරජතුමා හට නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ විසින් දේශනා කරන ලද ස්වල්ප වූ ධර්ම රත්නය දඹදිව තලෙහි සදාතුක චෛත්‍යයන් සහිත වෙහෙර විහාර 84000ක් ඉදිකර පූජා කිරීම පිණිසත් බුදුදහම ලෝපුරා පැතිරීම නිසා අසංඛ්‍ය වූ සත්වයන්ට නිවන ළඟා වීම පිණිසත් අද දක්වා සීහල ද්වීපයෙහි බුදුදහම ස්ථාපිත වීම පිණිසත් හේතු විය. ස්වල්ප වූ ධර්ම දේශනාවෙහිද මෙසේ අනන්ත ගුණ ඇතිසේක. මෙසේද දහම් ගුණ අනන්තය, දහම් ගුණ අනන්තය, දහම් ගුණ අනන්තය. මෙසේ අනන්ත වූ අප්‍රමාණ වූ අසංඛ්‍ය වූ ගුණ ඇත්තා වූ ධර්ම රත්නය මාගේ සිතෙහි පහළ වනසේක්වා.
ඒ මහා සුගතයන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ මාරසේනා මැඩපවත්නා වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. නමස්කාර කරමි. නමස්කාර කරමි. අතීත සසර පටන් දැන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තිදොරින් සංඝ රත්නය කෙරෙහි සිදු කළ සියලු වැරදි කර්ම දෝෂවලට මම සමාව අයදිමි. මම සමාව අයදිමි. මම සමාව අයදිමි. මට සමාව දෙනසේක්වා. සියලු දෙව් මිනිසුන්ට ශාස්ත්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අනුව ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙහි අප්‍රමාදව යෙදෙන්නා වූ නිවනට යන ඍජු මාර්ගයෙහිම ගමන් කරන්නා වූ ගරු කළ යුත්තවුන් අතර අග්‍ර වූ ලෝවැසියනට උතුම් පුණ්‍ය ශ්‍රේෂ්ඨය වූ සංඝ රත්නයෙහි ගුණ අනන්තය සංඝ රත්නය විෂයෙහි දන් දෙන්නා වූද වතාවත් කරන්නා වූද සත්වයෝ අසංඛ්‍ය වූ ජීවිතයන්හි සැප විපාක විඳින්නාහුය. කැමැති වන්නේ නම් අමෘතය මහා නිර්වාණයද සාක්ෂාත් කරන්නාහුය. මෙසේද සංඝ ගුණ අනන්තය සංඝ ගුණ අනන්තය සංඝ ගුණ අනන්තය. මෙසේ අනන්ත වූ අප්‍රමාණ වූ අසංඛ්‍ය වූ ගුණ සහිත වූ සංඝ ගුණ මාගේ සිතෙහි ප්‍රගුණ වේවා. මෙත් වැඩීම චින්තාමය ක්‍රමය. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, වෛර නැත්තෙම් වෙම්වා. මාමෙන්ම මට ප්‍රිය සත්වයෝද මට අතිප්‍රිය සත්වයෝද මැදහත් සත්වයෝද මට වෛරී සත්වයෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා. මාමෙන්ම මාගේ ආරක්ෂක දෙවියෝද මේ ස්ථානය ආරක්ෂා කරන්නා වූ දෙවියෝද මේ ගම ආරක්ෂා කරන්නා වූ දෙවියෝද මේ පළාත ආරක්ෂා කරන්නා වූ දෙවියෝද මේ රට ආරක්ෂා කරන්නා වූ දෙවියෝද සියලුම ලෝකපාලක දෙවියෝද සදිව්‍ය ලෝකවාසී සියලුම දෙවියෝද බ්‍රහ්ම ලෝකවාසී සියලුම බ්‍රහ්මයෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා. උඩින් බවාග්‍රෙහි පටන් යටින් අවීචි මහනිරය දක්වා සරසින් අනන්ත අප්‍රමාණ ලෝක ධාතුවල වෙසෙන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකෙරේවා, අවමන් නොකෙරේවා. කිසිවෙක් කිසිවෙකුට ක්‍රෝධ සිතකින්, වෛර සිතකින් දුකක් පීඩාවක් කැමති නොවේවා. සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා. සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා. බිය උවදුරු නැත්තෝ වෙත්වා. සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. මරණය සිහි කිරීම. මාගේ ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිත ඉන්ද්‍රිය මිදීමෙන් සිදුවන මේ භවයෙන් වෙන්වීමයයි කියන සම්මුති මරණයද මොහොතක් පාසා මැරමින් සිටින මා කරාද ඒකාන්තයෙන්ම පැමිණෙන්නේය. මහත් යසපින් තෙදින් දිලුන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පවා මරණය කරා පැමිණියාහුය. මාද එසේම මරණයට පත්වන්නේය. ඒ මරණය කවදා කොතැනකදී කෙසේ සිදුවේදැයි නොදනිමි. සෑම මොහොතක්ම මරණය සිදුවිය හැකි මොහොතකි. ඒ නිසා මේ ජීවිතය මහා සුළං ඇති තැනක දැල්වූ පහනක්සේ අස්තිරය. තනාග පිනිබිඳක්සේ අස්තිරය. තිය බුබුලක්සේ අස්තිරය. විදුලියක්සේ අස්තිරය. දියෙහි ඇඳි ඉරක්සේ අස්තිරය. ජීවිතය අනියතය, මරණය නියතය.
අසුභය සිහි කිරීම. කෙස්, ලොම්, නිය, දත්, සම් ආදී දෙතිස් කුණපයකින් සෑදුන මේ ශරීරය මහා අසුභයකි. ඇතුළත අසූචි පුරවා පිටතින් සිතුවම් කළ මැටි භාජනයක් වැනිය. අසූචි භාජනය කෙතරම් පිටතින් සැරසුවද එය අසූචි භාජනයක්මය. එසේම මේ කයද සැරසිය හැක්කේ පිටතින් පමණි. ඇතුළත කුණු ඕජාවන්ගෙන්ම පිරී පවතී. ඇතුළත ඇති කුණු ඕජාවන් නව දොරකින් පිටතටද වැగిරෙන්නේය. එසේ වැగిරෙන කුණු ඕජාවන් අස්කර ගැනීමට නොහැකිව ඒවා පිටතටද තැවරෙමින් එක්රැස් වෙමින් දින දෙක තුනක් සිටීමට සිදුවහොත් එහි දුගඳ හා පිළිකුල මටම දරාගත නොහැක. ඒ දුර්ගන්ධය නිසා එන බලු කපුටු නිලමැසි ආදී සතුන්ගෙන් ආරක්ෂා වීම පවා අපහසුය. එපමණක්ද නොව ලොව ඇති සියලු භය උපදින තැනද මෙයයි. ලොව ඇති සියලු රෝග හටගන්නා තැනද මෙයයි. ඒ නිසා මේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අසුභ වූ, දුගඳ වූ, පිළිකුල් වූ මේ ශරීරය හැර දමා බුදුපසේ බුදුමහරහතන් උතුමන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ සාන්ත නිවන් සම්පත්තිය මෙම ඒකායන භාවනා මාර්ගයෙන් මටද සාක්ෂාත් කර ගැනීමට ලැබේවා, ලැබේවා, ලැබේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. දැන් සූදානම් වන්න ඔබ කැමති භාවනාව කරන්න. ඒ භාවනාව කරන්න ඉස්සෙල්ලා පංච නීවරණ ධර්මයන්ගෙන් අපේ සිත පාලනය කරගන්නට මෙන්න මේ විදිහට සිතන්න. මාගේ මේ භාවනාව නිර්වාණ අවබෝධය සඳහාම මට හේතු වේවා, වාසනාව වේවා. ඒ භාවනාව සාර්ථකව කරගෙන යාමට මට අවශ්‍ය පමණින්ම සිහිය වැඩේවා, සිහිය වැඩේවා, සිහිය වැඩේවා. මට අවශ්‍ය පමණටම වීරිය වැඩේවා, වීරිය වැඩේවා, වීරිය වැඩේවා. මට අවශ්‍ය පමණටම ප්‍රඥාව වැඩේවා, ප්‍රඥාව වැඩේවා, ප්‍රඥාව වැඩේවා. මගේ සිතේ පහළවන්නා වූ සියලුම සිතුවිලි නීවරණ ධර්මයන් යටපත් වේවා, යටපත් වේවා, යටපත් වේවා. විශේෂයෙන්ම කාම ඡන්දේ නීවරණය, කාම අදහස්, ඒ සිතුවිලි සියල්ල යටපත් වේවා, යටපත් වේවා, යටපත් වේවා. පංචේන්ද්‍රයන් පිනවන්නට ඇති ආසාව, ඒහා සමාන සිතුවිලි සියල්ල යටපත් වේවා, යටපත් වේවා, යටපත් වේවා. ව්‍යාපාදයේ අකමැත්ත, තරහ, ඒහා සමාන සිතුවිලි සියල්ල යටපත් වේවා, යටපත් වේවා, යටපත් වේවා. තීන මිද්ද, අලසකම සහ ගිලන් බව, නිදිමති ගතිය, කම්මැලිකම ආදී සියලු සිතුවිලි යටපත් වේවා, යටපත් වේවා, යටපත් වේවා. උද්ධච්ච කුක්කුච්ච සිතෙහි විසිරුණු ස්වභාවය ඇති කරන ඒ සියලුම තමන් අසන ප්‍රශ්න සහ එම හිතනකොට දෙන පිළිතුරු ඒ සියල්ල යටපත් වේවා, යටපත් වේවා, යටපත් වේවා. මාගේ සිතෙහි යම් විසිරීමට උපකාරී වන සිතුවිල්ලක් පහළ වේ නම්, ප්‍රශ්නයක් පහළ වේ නම්, ඒ සියල්ල යටපත් වේවා, යටපත් වේවා, යටපත් වේවා. ඒ වගේම බුද්ධ ආදී අටතන සැකය සහ සියලු සැක සංඛාවන් ඡායත් සිතුවිලි සියල්ල යටපත් වේවා, යටපත් වේවා, යටපත් වේවා.
මාගේ සිත පුණ්‍ය භූමියක්සේ පිරිසිදු වේවා සියලුම නීවරණ ධර්මයන්ගෙන් සානිකුත් බාධා කරන සියලුම සිතුවිලි ඈතට පාවෙලා ගිහිල්ලා සිත ඊ타ත්ම නිශ්ශබ්ද පිරිසිදු පුණ්‍ය භූමියක් වෙලා මට මගේ භාවනාව ඊතා උත්සාහ සන්දමින් ප්‍රතිඵල නෙලා ගැනීම පිණිස නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස මට හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. හොඳයි එහෙනම් මේ අපි දැන් ධාතු මනසිකාර භාවනාව කරන්න පටන් ගමු. මේ ඒක කරන්න එහෙනම් පහසු විදියට එක්ක ඉඳ ගන්න එක්ක සක්මන් කර කරන්නත් පුළුවන්. මේ අපි මිනිත්තු 20ක් කරමු 10 වෙනකම්. එහෙනම් මම බෙල් එක ගහනවා මේ කැමරාව ඕනනම් ඔන් කරගන්න පුළුවන්. පුළුවන් නම් ඔන් කරගන්න. හොඳයි. තමන් ඉන්න ඉරියව්ව අනුව පඨවි ධාතුවට තද ගතියට තේජෝ වායෝ මේ විදිහට රස්නේ සීතල ගතිය එතකොට වාතයට ඒ වගේ මේ ධාතු ස්වභාවයකට හිත යොමු කරලා ඒ බව දැනගන්නමින් එහි ඇතිවීම නැතිවීම දැනගන්නමින් සිහිය පවත්වන්න. ඊට උනන්දුවෙන් සිහිය පවත්වන්න.
අරමුණෙහි සිහිය හොඳින් පවත්වන්න. තමන් කැමති ධාතු ස්වභාවයට හිත හොඳින් පවත්වා ගන්න. එහි ඇතිවීම නැතිවීම දැනගන්න. ධාතු ස්වභාවයේ හොඳින් සිහිය පවත්වා ගන්න. තමන්ට දැනෙන ධාතු ස්වභාවයේ ඇතිවීම නැතිවීම හොඳින් දැනගන්න.
ඉරියව්ව වෙනස් කරලා බලනකොට ඒ ධාතු ස්වභාවය නැතිවීම හොඳට දැනෙන්න ඕනේ. මේ විදිහට ඉරියව්ව වෙනස් කරලා නැතිවීම දකින්න. නැතිවීම දකින්න. අරමුණ හොඳින් දැනගන්න. සිහිය ශක්තිමත් කරගන්න. ඉරියව් වෙනස් කර කර ධාතු ස්වභාවය ඇතිවීම නැතිවීම දකින්න උත්සාහ කරන්න.
හොඳයි අපි දැන් භාවනාව අවසන් කරමු. තම තමන්ගේ එක්ස්පීරියන්ස් පොඩ්ඩක් සාකච්ඡා කරමු. සම්පත් ඔයාලට දැනුනේ කොහොමද? මට ඇත්තට මම ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව දැනෙන පටවි ගතිය ගැන තමයි හිතුවේ. ඔව්. එතකොට මම පොඩ්ඩක් ඒකෙන් හේතු වෙලා ඉන්න එක ගැන හිතලා ඒකෙන් අයින් වුණාම මේක ඇති වෙන නැති වෙන ගතියයි ඊළඟට මම හිමීට ඒකට ආපහු හේතු වෙලා එතකොට අර ඒ තද ගතියෙත් එක එක ස්ටේජස් දැනෙනවානේ. ඔව්. එහෙම හිතුවා. ඊට පස්සේ එක දිගට හිටියා ටිකක් ඒක හිතා ඒක මෙනෙහි කරගෙනම. හොඳයි. එහෙම ඉන්නකොට පස්සේ මට ආනාපාන සතිය දැන් ඒක මතක් කළා හුස්ම ගන්න එකටත් හිත ගියා. හා. ඒකට මට ටිකක් අරක තද ගතිය දැනෙන එක මම හිතන්නේ අමතක වෙලා ගියා මට. හරි. අරකට හිත ගියා නිසා ඊට පස්සේ මම ආයෙත් අරක ගැන තමයි මේ හිතුවේ. ඒ කියන්නේ ආනාපානසති ඊට පස්සේ හිටියා නේද? ඒ කියන්නේ මට අර හුස්ම වැටෙන එකට ඒක මම හිතන්නේ තමයි මතක් වෙන්න ඇති ඒක. ඔව්. දැන් මේ හුස්ම රැල්ලේ පටවි ගතිය හින්දා තමයි හුස්ම දැනෙන්නේ කියලා ඒකත් සිහියට ගන්න. ඔව්. එහෙම දැනනකොට. එතෙන්දී අතට මම එතකොට අර වායෝ ගතිය කියලා තමයි මම මෙතන රැදියේදී සමහර වෙලාවට. එහෙමත් හොඳයි. ඒ කියන්නේ Tamanට දැනෙන ධාතු ස්වභාවයට හිත යොදාගෙන ඉන්න. සිහිය යොදාගෙන ඉන්න. බොහොම හොඳයි. මේ ඒ කියන්නේ ඒක මේ දවස පුරාම මේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් එකක් ඇත්තටම. මේ දැන් වැඩ කරනකොට උනත් මේ පොඩක් බ්‍රේක් එකක් අරගෙන එහෙම භාවනාව කළා නම් ඒකත් හොඳයි. බොහොම පිං මේ පින් රණේෂ්. එහෙමයි. එතකොට ඔයගලන්ට කොහොමද? මම මේ රණේෂ් සක්මන් භාවනාව කරේ. ඔව්. කරන්න හම්බුන්නේ නැහැ රණේෂ්. හරි. නිරෝෂණය කරගන්න. මේ මම ගොඩක් වෙලාවට මේ කකුල එක්කලා දැන් මම පටවි ධාතුව ගැන මම කරලා තියෙන හින්දා මම බැලුවා තේජෝ ධාතුව කොහොමද එන්නේ කියලා. දැන් කකුලට එන සීතල ඇතිවීම සහ නැතිවීම කියන එක තමයි ඇත්තටම මම මනසිකාරය කරේ. හරි. ඒ කියන්නේ දැනෙන මොහොතේ දැනෙනවා කියලා දැනගත්තද නැත්නම් හිතුවද දැනෙන්නේ නැති දෙයක් ගැන? දැනෙන මොහොතේ දැනෙනවා කියලා දැනගත්තා. ඊට පස්සේ ඒක නැති වෙන මොහොතේ ඒක නැති වෙනවා කියලා දැනගත්තා. බොහොම හොඳයි. සහ නැතිවීම තේජෝ ධාතුවේ දැනගත්තා. හොඳයි බොහොම හොඳයි. ඒක පහසුවෙන් මේ තේජෝ ධාතුව තමයි තේරුනේ නේද? ඔව් මම ඇත්තටම තේජෝ ධාතුව ගැන ඒක කරන්න මේ පොළොව සීතලයි. තේජෝ ධාතුව ගැන තමයි මම ඇත්තටම මේ මනසිකාරය කරේ මේ හිතුවේ. හොඳයි. ඒක බොහොම හොඳයි. මේ ඒ කියන්නේ ඒ විදිහට හුඟක් වෙලා මේ හිත දුවන්න තු තියාගෙන ඉන්න පුළුවන් වුණාද? ඔව්. ඒ කියන්නේ මම දැන් විනාඩි 20 වගේ මුළු කාලෙම ඒක කරගන්න පුළුවන් වුණා ඇත්තටම. බොහොම හොඳයි. එහෙමනම් සංකමල්ලි ඔයගලන්ට කොහොමද දැනුනේ? අපි අයියේ සක්මන් භාවනාව තමයි කළේ. එතකොට අර මේ කකුල තියෙනකොට පටවි ඒ කියන්නේ තද ගතිය දැනෙන එකයි කකුල උස්සනකොට දැනෙන ඒ තද ගතිය නැති වෙන එකයි ඒක ගැන ඊට පස්සේ දැන් අත් දෙක ඒක තමයි පොළොවේ කරන්නේ. යාගෙන ඉන්නකොට එතන අර රස්නේ ගතියක් දැනෙනවනේ. ඒ වගේ තමයි සිහි කරේ. එතකොට මේ ඒක මේ දැනෙනවා ඒක පවතිනවා ඒක නැති වෙනවා වගේ එහෙම හිතන්න පුළුවන් වුණා. බොහොම හොඳයි. මේ මොකද දකින්න පුළුවන් වුණා. හිතන්න බෑ. ඔව් දකින්න ඕනේ දැනගන්න ඕනේ. ඔව්. හොඳයි. හොඳයි බොහොම පිං. මේ නංගිටත් එහෙමද? ඔයාලට හොඳට අයියේ ඔව් මේ මම සක්මන් කරනකොට පටවි ධාතුව ගැන ඒක මට මේ බලන් ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට හිතුණා මේ වායු ධාතුව ගැන එතකොට ඒ කියන්නේ heart beat එක
දැනෙනවා. එතකොට අර වායු ධාතුව කියන හැකිලෙන විදිහ ඒක බලන්න මේ කරනවා. ඊට පස්සේ මට එනවා ඒක ඇති වෙන නැති වෙන එක කියලා කොහොමද ඒක මේව කරන්නේ? ඒක heart beat එක වෙනස් වෙනවා. ඒක ඇත්ත. ඒ වුණාට ඇතිවීම නැතිවීම කොහොමද බලන්නේ කියලා මට ඒක ටිකක් කන්ෆියුස් වුණා. ඊට පස්සේ මම ආයෙත් පටවි මේ ධාතු පැත්තට මේ හිත මේව කරලා සක්මන් භාවනාව දිගටම කරගෙන ගියා. මට ඒක ටිකක් අයියෙන් ක්ලැරිෆයි කරගන්න ඕන. ඔව් ඒ කියන්නේ දැන් අර heart beat එකට ඔයාලට ફોකස් කළේ ඒ වෙලාවේදී. ඔව් ඒ වෙලාවේදී ඊට පස්සේ මට ටිකක් කන්ෆියුස් වුණා. ඒක මේ ඒක ඇතිවීම නැතිවීම කියන්නේ ඒ කියන්නේ ඒක එතන මොකක්ද අපි දකින්න ඕනේ කියලා. ඔව් දැන් එතන ඇත්තටම මේ බීට් එක Tamanට මේ දැනෙන මේ විදිහට හිතුවොත් ඒ කියන්නේ ශබ්ද නැතුව මේ දැනෙන විදිහට දැනෙන මොහොතේදී මේ දැන් ඔක නිකන් අර ඩ්‍රම් එක වගේ අප් ඩවුන් යනවා වගේනේ අපිට හිතන්න වෙන්නේ. එතකොට දැන් Tamanට දැනෙන්නේ ඒ වෙලාවේදී මේ මොකද වදින සද්දයක් නේ. ඒ කියන්නේ වදින ගතියන්නේ දැනෙන්නේ. එතකොට ඒ වදිනකොට දැනගන්න ඕනේ මේ දැනෙනවා කියලා. ඒ කියන්නේ තියනවා කියලා. මේ ඒකට ગેප් එක තමයි නැතිවීම කියලා. එතන හිතන්න වෙන්නේ. හිතන්න කියන්නේ මේ දැනගන්න වෙන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් ඔයාලට මෙහෙම නිකන් තට්ටුවක් ගහනකොට දැන් මේකෙත් ඒ වගේ ස්වභාවයන් තියෙන්නේ. දැන් heart beat එක කියන්නේ ගොඩක් වෙලාවට ජීවිතයට සම්බන්ධයිනේ. ඔව්. අපිට හිතන්න පුළුවන් heart beat එක ජීවිතය ඇති වෙනවා සහ නැති වෙනවා වගේ නිකන් අර මේ ඔව් එහෙම නෙමෙයි. දැන් මෙතන මේ ධාතු ස්වභාවය වශයෙන් හිතන්න කියන්නේ. හිතන්න කියන්නේ දැනගන්න කියන්නේ. එතකොට ඒක ධාතුව හැටියට අපිට මේ කියන්නේ අපේ ස්පර්ශයට දැනෙන එකක් ඒක. වායුව ඇතුළට එනවා යනවා වගේ ගන්න බැරි වේද? වායුවක් නෙමෙයිනේ ගන්න. වායුවක් නෙමෙයි. දැන් heart beat එක එක්ක සද්දෙට ගන්න පුළුවන්. දැන් ඩොඩුක් ගාලා සද්දයක් ඇහෙනවා නම් සද්දෙට ගන්න. ඔව් සද්දයක් වශයෙන් ගන්නත් පුළුවන්. නැත්නම් හදවතේ මොකද heart beat එකම ගත්තොත් පංචේන්ද්‍රියන්ට එකපාරම ගෝචර වෙනවා හරි අඩුයිනේ. heart beat එක නෑ නේද කියන්නේ හද්ද? අමාරු අර palpitation වගේ තිබුණ වෙලාවට විතරනේ ඔය ඒක හරි මේ සිහිය මේ ටිකක් දියුණුනහම තමයි මේ මට්ටමට තේරෙන්නේ. ඉතින් ඒක මේ දැන් කයට දැනෙන මේ දෙයක් හැටියට ගත්තොත් ඒ දැනෙන මොහොතේ තමයි මේ ඒ කියන්නේ මේ Tamanට දැනෙනවා කියලා දැනගන්නේ. ඒක අර ඒ අතර තියෙන ગેප් එක තමයි නැතිවීම. ඒ කියන්නේ ඒ කාලයක් තියෙනවනේ දැනෙන්නේ නැති. මේ අර ඩොක් කාලා නිකන් වදිනකොට දැනෙනවා. දැන් දැනෙන්නේ නැහැ. දැනෙනවා. දැන් දැනෙන්නේ නැහැ. දැනෙනවා මේ විදිහට. අන්න ඒ වගේ ગેප් එක දැනෙන්නේ නැති කොහොමද ගන්නේ? මේ විදිහට එහෙම දැනගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා හිතනවා. අයි එතකොට ආපෝ ධාතුව කොහොමද ශරීරයට සම්බන්ධ වෙන්නේ? දැන් අර ලේවල කයිනි අර ෆ්ලෝ එක වගේ දැනෙන එක ඒ වගේ වද එතකොට ආපෝ ඒක ඇත්තටම දැන් මේ Tamanට මේ දැනෙන්නේ නැති දේ ගැන හොයන්න යන්න එපා. දැන් ආපෝ ගතිය කියලා මෙතන කියන්නේ එක්කාසු වීමේ ස්වභාවය. දැන් හුස්ම රැල්ලේ මේ යම් ඒ ශක්තියින් එකට එක්කාසු වීම හින්දානේ අපිට ගොඩක් කියලා දැනෙන්නේ. ඒ කියන්නේ රැල්ලක් කියලා දැනෙන්නේ ඒක එක්කාසු වීමේ ස්වභාවයක් තියෙන හින්දා, ඇලෙන ස්වභාවයක් තියෙන හින්දා. ඒ බව Tamanට දැනෙනවා නම් ඒක තමයි ફોකස් කරන්න ඕනේ. නැත්නම් මේ හැම ධාතුවම දැනෙන්න ඕනේ කියලා නෑ. Tamanට වැඩියෙන්ම Tamanගේ මේ ශරීරයට, මේ හිතට, කනට, ඒ අංගවලට දැනෙන ධර්මතාවය තමයි මේ මෙතනටි දැනගන්නේ. දැන් සද්දයක් ඇහෙනවා සද්ද කියලත් කනට ඇහෙන ශබ්දනේ. ශබ්දයට යොදන්නත් පුළුවන්. ඒක ඇතිවීම නැතිවීම දැනගන්නත් පුළුවන්. එතකොට මේ දැන් ඔය අපි කිව්ව මේ ටිකේ මේ පටවිය දැනෙන්නේ ශරීරයට. හිතට දැනෙන්නේ ආපෝ. ඒ කියන්නේ අපිට අනුමාන කරනවා. එතකොට හිතට මේ එක්කාසු වීම ස්වභාවයක් තියෙනවා කියලා. එතකොට තේජෝ වායෝ ඕජා එතකොට මේ පටවි ටික තමයි ශරීරයට දැනෙන්නේ. ඔය ශරීරයට දැනෙන ටික Tamanට වැඩියෙන්ම දැනෙන එකට හිත යොදාගෙන ඉන්නවා. එතකොට සිහිය වැඩෙනකොට අනිත් සියුම් ධර්මත් දැනෙන්න පුළුවන්. දැන් මේවා පංචේන්ද්‍රයන් වලට දැනෙන ධර්මතා. එතකොට මේ ඕන එකට මේ අපේ හිත යොදන්න පුළුවන්. සූත්‍රයන් තියෙන්නේ ප්‍රධාන මේ ගොරෝසුම ධාතුන් හතර තමයි ඒක තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ.
ඉතින් ඒව තමයි මේ ඇස් දෙක පියාගත්තාම තමයි දැනෙන්නේ. හරියයි. හොඳයි. එතකොට මේ කමල් මල්ලි ඔබතුමාට කොහොමද? අයියේ මම හිතන්නේ මේ පරයන්කයට ගියේ ඔව්. මම හිතන්නේ මේ සක්මන් කරන්නයි තිබුණේ. ඒ ගියාට පස්සේ මට නිින්ද ගියෙත් නෑ. වුණාට නිකන් මොකක්වත් දැනෙන්නේ නැතුව ගියානේ. ඒ කියන්නේ හුස්ම රැල්ල දැනුනේත් නැද්ද? හුස්ම රැල්ල දැනුනේත් නෑ, මොකක්වත් දැනුන්නේ නෑ. හහහ. ඒ නිින්ද කියන්නේ මේ ගියාද මහන්සිය වැඩිකමට නිින්ද ගියාද ඒ කියන්නේ සාමාන්‍ය නිින්ද ගියොත් මං ගොරවනවා, මං ගෙරෙව්වද කියලා එහෙම ගොරවලත් නෑ හැබැයි. එක්කෝ හිත සමාධි වෙන්න පුළුවන්, එක්කෝ මේ ඒත් ඉතින් හුස්ම රැල්ල දැනෙන්න ඕන සිහිය තියෙනවනම්. ඒක තමයි. දැන් මම මේ ආයේ මේ සක්මන් කරන විදිහට කරලා බලන්නම්කෝ අයියේ ඒක. එතකොට මං හිතන්නේ ඒක ටිකක් ඊට වඩා දැනෙන සුළුයිනේ. ඔව්. ඒක තමයි ඒ සක්මනට හොඳට දැනෙනවා ඇත්තටම මේ මොකද ඇඟ කෙලින් මේ තියාගෙන ඉන්න ටිකක් මේ ශක්තියක් ඕනනේ. ඉතින් අර ඒ සක්මනේදී වෙවුලනවා කියන ගතිය හම්දුරු කිව්වේ මේ වාතයේ හින්දා කියන එක. ඒ වාතයේ ස්වභාවය කියලා. ඒ කියන්නේ මෙහෙම පැද්දෙන්නේ. ඔව් අර හිමීට මූව් වෙනකොට අර නිකන් අර වෙවුලන වගේ ගතිය නේද? ඔව් වෙවුලන ගතිය. ඉතින් ඒකට හිත යනවනේ. ඒකට තියන්න බෑ. තමන්ගේ අර පර්සනැලිටි එක අනුව මේ ධර්මතා සියුම් මේවට යන්න පුළුවන්, ගොරෝසු ඒවට යන්න පුළුවන්. ඒකින්ද ඒ තුලින් තමන් වඳුන ගන්නත් පුළුවන්. ඉතින් මේ හොඳයි මල්ලි බොහොම පිං. හොඳයි. මාල්තියක් ඔබතුමීට කොහොමද කරන්න පුළුවන් වුණාද? මල්ලි මං පොඩි වෙලාවකට කරේ මම හුස්ම රැල්ලේ ආපෝ තේජෝ වායෝ මට බැලුවා. එතකොට මට කොන්සන්ට්‍රේට් කරන්න පුළුවන් වුණා. ඒක ගැන විතරමයි මම බැලුවේ. එතකොට අර වදිනකොට ඒ පටවි ගතිය එතකොට ගන්නකොට වඩා පිට කරනකොට තියෙන රස්නේ මේ තේජෝ ගතිය වාතයේ ඉතින් යන්නේ එහෙම කියලා මේ මානසික කියන්නේ වැදෙනකොට හිතුවා. ඔව්. ඉතරයි මං කරේ. මං ඇත්තටම ඇවිද්දේ නැහැ. ආනාපාන සතිය භාවනාව කරන ගමන් ඒකේ ධාතු මනසිකාරය කරා. එහෙම කරාට කමන්නේ. ඔව් එහෙම කරාට කමන්නේ නැහැ. මොකද හුස්ම රැල්ලෙත් Tamanට හුස්ම රැල්ල දැනෙන්නෙත් මේ පටවි ගතිය හින්දා. ඒ කියන්නේ ශරීරයට හුස්ම වල තියෙන තද ගතිය හැපෙන හින්දා. ඉතින් ඒක ඒ විදිහට කළාට කමන්නේ නැහැ. හුස්ම රැල්ලේ සීතල තියෙනවනම් සීතලට මේ සීතල වල ඇතිවීම නැතිවීම දැනගන්න පුළුවන්. ඒ ආපෝ ගතිය හුඟක්ම මම හිතන හුස්ම රැල්ලේ මේ පැහැදිලි කිරීම Tamanට හිතට දැනගන්න පහසුයි. මොකද ඒක හුස්ම රැල්ල එකට සම්බන්ධ දෙයක් විදිහට Tamanට දැනෙන හින්දා. ඉතින් ඔය වෙලාවේදී සුවඳක් එනවනම් සුවඳට ගන්ධට මේ නාසය යොමු කරලා ඒ විදිහට ධාතු ස්වභාවය වඩන්නත් පුළුවන්. ඉතින් එහෙම කොහොමද කරන්නේ? එතකොට හිතන්නේ මේක පංචේන්ද්‍රයට ගැටෙනවා කියලාද? නෑ දැන් සුවඳක් ගඳක් එනවනම් ඒක අරමුණු කරලා ඒකේ තියෙන වෙනස් වීම තියෙනවනේ සුවඳේ අඩු වැඩි වීම. එතකොට ඒ විදිහට ඒ වෙනස් වීම තමයි දැනගන්න ඕනේ. දැන් අතරම මේ රසෙත් හැමතිස්සෙම රස තියෙන්නේ නැහැනේ. දැන් කෑම කනකොට මේ තියෙන රසත් ඒ ෂණයක් විදිහට මේ තප්පර කීපයක් තියෙන්නත් පුළුවන්. ඊට අඩු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ රසත් දැනගන්න පුළුවන්. ඒක රස විතරයි ඒ වෙලාවට අරමුණු ගන්න. ඒ හැමදේම අඩුවීමයි වැඩිවීමයි දැනගන්න මල්ලි උදේවැය ඥානයේ ඒ ඩිරෙක්ෂන් එකට යවන්නද? ඇයි හැමතිස්සෙම ඔව් ඒ කියන්නේ දැන් මේ දැන් සතිපට්ඨාන සූත්‍රය කියවලා බැලුවොත් ඒ මුළු සූත්‍රේ පුරාවටම තියෙන භාවනා කමඨහන් වල ඇතිවීම නැතිවීම දකින්න තමයි උගන්වන්නේ. ඒ කියන්නේ එතකොට තමයි මේ ඥාන මේ ඇතිවීම නැතිවීම දකින්න ඥාන පහළ වෙන්නේ. නැතුව පහළ වෙන්නේ නැහැ. දැන් හිත සමාධි කරනකොට ඇතිවීම නැතිවීමක් දකින්නේ නැහනේ. එතකොට ඒකින්ද මේ විදර්ශනා භාවනාව නෙමේ වෙලාව කරන්නේ. දැන්
දැන් හුස්ම රැල්ල දිහා බලන් ඉන්නකොට මේ ඔය ඒක දිග කෙටි ඒව හොයන්න නැතුව නිකන් ඔහේ දිහා බලන් ඉන්නකොට මේ ඒතර කන්නේ සමත භාවනාව. ඉතින් ඒ විදිහට මේ ඇතිවීම නැතිවීම දකින භාවනා ක්‍රම තියෙන ඉතින් සතිපට්ඨාන සූත්‍රය විතරයි. ඒවයින් තමයි නිවන් දකින්න පුළුවන්. ඉතින් මේ විදිහට සිහිය දියුණු වෙනකොට මේ තමන්ගේ හිතේ තියෙන ඒ සිතුවිලි වල වේගය තමන්ට මේ අඳුන ගන්න පුළුවන් වෙනවා නුවණට. ඒ ප්‍රඥාව දියුණු කරන්න තමයි මේ ඔක්කොම කරන්නේ. දැන් අපේ ප්‍රඥාව මේ නිකන් අර ආවරණ වෙලා තියෙන කියන්නේ මොට්ට වෙලා වගේ තියෙන. ඒක දියුණු කරන්න තමයි මේ උපක්‍රම යොදා ගන්න. ඉතින් බොහොම හොඳ උත්සාහයක්. ඉතින් ඒක මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට අපි දවස පුරාම මේ භාවනා ක්‍රම උපයෝගී කරගෙන සිහිය පවත්වන්න තමයි මේ කියලා තියෙන්නේ. එහෙම එක දිගට කෙනෙකුට දවස් 7ක් කළොත් මේ සෝවාන් වෙනවා කියලා නෑ, කෙලින්ම අනාගාමී වෙනවා නැත්නම් රහත් වෙනවා කියලා තියෙනවා. ඉතින් මේ ඥාන මේ සෝවාන් සකෘදාගාමී අනාගාමී කියනවා මේ එක ෂණයෙන් පහළ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක කොහේදී කොයි වෙලාවෙදී අපිට ඒ තාත්ත පහළ වෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ කතා කරන මොහොත වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අපේ දසපාරමිතා ලෙවල් අනුව ඒක මේ සිද්ධ වෙන්නේ. ඒකින්ද බුදුහාමුදුරු කෙනෙක් කරෙන්න අපිට කියන්න බෑ කවදද කොතනද එහෙම පහළ වෙන්නේ කියලා. ඒකින්ද මේ වීරිය අනිවාර්යයෙන්ම මේ සම්මා වීරිය. ඉතින් ඒකින්ද ඒක අනිවාර්යෙන් මේ කරන්න උත්සාහ කරන්න උපක්‍රමශීලී වෙන්න මේ අනිත් වැඩ කරන වෙලාවේදී මේව කරන්න පාවිච්චි කියන්නේ තමන් මේ උපක්‍රම යොදා ගන්න ඕනේ. දැන් අතරම මේ අපිට වේදනානුපස්සනාව වඩනකොට මේ අපි ඒකත් පොඩ්ඩක් කරමුද මිනිත්තු 5ක් විතර. කට්ටිය කැමතිද වේදනානුපස්සනාව ගන්න? මොකද ඒක ඇත්තටම මේ අපේ ජීවිතේට ප්‍රායෝගිකව බලපාන. ඒ කියන්නේ ඔයගලන්ට යන්න ඕනද? දැන් ටිකක් 10 කාලයි. නෑ කමන්නේ මල්ලි අපෙන්න. ඔව් මිනිත්තු 5ක් වගේ කරමු. මොකද ඒක එච්චර වෙලා යන්නේ නැහැ. ඒක පිළිවෙල මෙහෙමයි මේ අපිට දැනෙන වේදනා මේ ඉස්සෙල්ලා චුටන මම ඒක සූත්‍රයෙන් බලන්න. වේදනානුපස්සන. මේක මේ හැමතිස්සෙම අපිට වේදනාවක් එනකොට මතක් වෙන්න ඕන අපිට මේක කරන්න. ඒ කියන්නේ මහණෙනි භික්ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් කෙසේ වාසය කරන්නේද? මහණෙනි මේ සස්නේ භික්ෂුව සැප වේදනාවක් විඳින්නේ සැප වේදනාවක් විඳිමි දැනගනි. දුක් වේදනාවක් විඳින්නේ දුක් වේදනාවක් විඳිමි දැනගනි. දුක්ත නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ දුක්ත නොවූ සැපද නොවූ වේදනාවක් විඳීමි දැනගනි. ඒ කියන්නේ උපේක්ෂා මේ කියන එක. අද මම ළමින්ටත් මේක තමයි කියලා දුන්නේ. අපි ඒකින්ද මේ දැන් ඊළඟට තියෙන අතර මේ දැන් දුක සැප උපේක්ෂා කියන මේ කැටගරිස් තුනට අයත්ද කියලා ඉස්සෙල්ලා දැනගන්නවා. තමන්ගේ වේදනාව. තව තියෙනවා මේ ඒ දුක කාමාශාවන් මේ පිළිබඳ දුකක්ද නොපිළිබඳ දුකක්ද කියලා හඳුනා ගන්නවා. ඒ විදිහට දුක සැප උපේක්ෂා කාමාශාවන් වලින් හටගත් එකද නැද්ද කියලා දැනගන්නවා. ඒ විදිහටත් වර්ග කරනවා. ඉතින් ඒ විදිහට අපි ඉස්සෙල්ලා මේ මම පොඩ්ඩක් මේ ගයිඩ් කරන්නම් මේ අපේ ජීවිතේ අපිට අත්දැකලා තියෙන දුක සැප කියන දෙක මේ පොඩ්ඩක් අවුස්සලා නිකන් අර මේ මතකයට අරගෙන මතකයට ගන්නකොට ඒක චින්තාමයයි. මතකයට ගත්තට පස්සේ ඒක දිහා හිත සිහිය යොදාගෙන ඉන්නවා. ඒකේ ඒ වේදනාවේ මේ පැවතීම නැතිවීම මේ දිහා හොඳින් හිත යොදාගෙන ඉන්නවා. මොකද ඇතිවීම වෙලානේ තියෙන්නේ. ඒතර පැවතීම අර දැන් දූවිලි ටිකක් මේ උස්සලා
මේ අහසට විසි කරාම ඒකේ පැවතීම පේනවනේ. ඒ විදිහට ඊට පස්සේ ඒක ක්‍රමයෙන් පොළොවට තැම්පත් වෙනවා. එතකොට ඒක නැතු වෙනවා පේනවා. අන්න ඒ විදිහට අපි මම පොඩ්ඩක් ගයිඩ් කරනකොට ඒ වේදනා තමන්ට එක්ස්පීරියන්ස් එක තියෙනවනේ එක්ක ඒක නැත්තම් වෙන වේදනාවක් හරි මතක් කරලා මේ වෙලාව අවුස්සලා අපි ඒකේ ඇතිවීම නැතිවීම බලමු. ඒක කොන්ෆිඩන්ට්ලි කරන්න. ඒ කියන්නේ බය වෙන්න එපා. හොඳට තියුණු විදිහට ඒ වේදනාවේ මේ ඇතිවීම නැතිවීම බලන්න. ඊට පස්සේ ඒක පර්මනන්ට්. දැන් අපිට සාමාන්‍ය අපේ ජීවිතේ වේදනා සිද්ධීන් වුණාම දැන් අපේ කවුරු හරි සමීප කෙනෙක් මරණයටපත් වුණාම ඒ සම්බන්ධව තියෙන වේදනා අපි වමනාවෙන් සප්‍රෙස් කරනවා. ඒවා වුණාට මේ පර්මනන්ට්ලි ගිහිල්ලා නැහැ. දැන් මේ විදිහට ඒක පර්මනන්ට්ලි යනවා අපේ ජීවිතේ. ඒක දැන් ඒ වගේ දේවල් මතක් කරන්න බය වෙන්න එපා. මොකද අපි අකමැති දේවල් මතක් කරන්න අපි සාමාන්‍යයෙන් කැමති නැහැ. ඉතින් ඒවත් බය නැතුව මේ වෙලාවේ අවුස්සලා ගන්න මේ ඕනම ශක්තිමත් වේදනාවක් වුණත් කමන්නේ. මේක හොඳ ඔපචුනිටි එකක් කරගන්න මේ වගේ දේවල් නැති කරගන්න. එහෙනම් අපි පටන් ගමු. එහෙනම් අපි S2 පියාගෙන මේ වෙලාවේ මේ තමන්ට වේදනාව දැනෙච්ච මතකයක් ගැන හිතන්න. ඒ වේදනාව කුඩා වේදනාවක් වෙන්න පුළුවන්, අකමැත්තක් වෙන්න පුළුවන්, නැත්නම් අධික වේදනාවක් වෙන්න පුළුවන්. ඒක මතක් කරලා හොඳට සිහිය ඒ වේදනාව තුල පවත්වන්න. ඒ වේදනාව අරමුණු කරලා ඒකේ පැවතීම නැතිවීම දිහා හොඳට සිහියෙන් බලන් ඉන්න. හරියට පිට කෙනෙක් ඒක දිහා බලන් ඉන්නවා වගේ. Taman directly බලන්නේ නැතුව පිටින් බලන විදිහට තමයි බලන්න ඕනේ. බය නැතුව ඒක දිහා බලන්න. ඒ වෙනස් වීම හොඳින් සිහියෙන් දැනගන්න. නැතිවීමත් දැනගන්න. හොඳයි. හුස්මක් ගන්න. ඊට පස්සේ හොඳටම කේන්ති ගිය මතකයක් එහෙම නැත්නම් නුරුස්සන ගතියක් ඒ වගේ මතකයක් වුණත් දැන් සිහියට ගන්න. කේන්ති ගිය එකක්, නුරුස්සන එකක්, අකමැත්තක් මේක මතක අරගෙන ඊට පස්සේ ඒක දිහා හොඳට සිහිය පවත්වන්න. ඒක වෙනස් වීම හොඳින් දැනගන්න. බය නැතුව ඒක දිහා බලන්න. ඒකේ තියෙන මේ පැවතීම සහ නැතිවීම හොඳින් දැනගන්න. ඒක නැති වෙලා ගියා නම් තව වේදනාව මතක් කරගෙන ඒක ඒ විදිහට දැනගන්න. බය නැතුව තමන්ගේ අතීතයෙන් මේ තමන්ට දැනෙච්ච වේදනා ඉස්මතු කරගෙන ඒ විදිහට සිහියෙන් ඒක දිහා බලන් ඉන්න. අකමැත්තක් වෙන්න පුළුවන්, බයක් වෙන්න පුළුවන්, ද්වේෂයක් වෙන්න පුළුවන්, රාග සිතුවිල්ලක් වෙන්න පුළුවන්, ඇඩික්ෂන් එකක් වෙන්න පුළුවන්. ඒ ඕන දෙයක් ඒ විදිහට ඉස්මතු කරලා බලන්න. දැන් අපි දැන් කියන්නකෝ එක්ක සිගරට් බොන්න තියෙන ආසාව නම් මේ මත්පැන් බොන්න තියෙන ආසාව නම් ඒ ආසාව දැන් 100ට ගන්නකෝ. ඒ වගේ ආසාවක්. ඊට පස්සේ
ඒක දිහා හොඳින් ඒ වේදනාව දිහා හොඳින් බලන්න බය නැතුව හිත යොමු කරගෙන ඒකේ තියෙන ස්වභාවයෙන් හරියට ෆැසිනේටඩ් විදියට බලන්න දැනගන්න. පිට කෙනෙක් හරුණන්දුවෙන් බලනකොට ඒ වේදනාව වෙනස් වීම තමයි දැනෙන්න ඕන. ඊට පස්සේ ඒක නැති වෙනවා දැනගන්න. හොඳින් දැනගන්න. දැන් හුස්මක් අරගෙන අපි බයක් අපිට බය දැනෙන බය වැඩියෙන්ම දැනෙච්ච එකක් මතක් කරගන්න මේ වෙලාවේ. බය වැඩියෙන්ම දැනෙච්ච අවස්ථාව. ඊට පස්සේ මතක් වුණාට පස්සේ හිත ඒක ඒ බය දිහා යොමු කරගෙන ඒ බයේ තියෙන වෙනස් වීම හොඳින් දැනගන්න. බය අතර මොන වගේද අපිට දැනෙන්නේ? බය වුණාම අපිට ශරීරය කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා ශරීරේ තමයි දන්නවන විදිහ තියෙනවා. ඒව ගැන දැනගන්න. වෙනස් වීම නැතිවීම දැනගන්න. දැන් හුස්මක් ගන්න. දැන් අපේ ජීවිතේ මරණයටපත් වුණ කවුරු හරි ලොස් එකක් වුණ ෆීල් එකක් තියෙනවනම් ඒකත් දැන් ගන්න හිතට. අරගෙන ඒ වේදනාවත් අරමුණු කරලා හොඳින් ඒ වේදනාවේ ස්වභාවය දැනගන්න. වෙනස් වීම. නැති වෙලා යනකම් ඒක දිහා බලන් ඉන්න. හිතින්. පිට කෙනෙක් ඒක දිහා බලනවා වගේ හොඳින් බලගන්න. වේදනාව නැති වෙනකම්ම ඒක අරමුණු කරගෙන ඉන්න. සිහිය පවත්වන්න. ඉවරනට පස්සේ හුස්මක් අරගෙන සරින්න. හරි. එහෙනම් සෑම දිනාටම තෙරුවන් සරණයි. අපි අද සෙෂන් එක අවසන් කරන්න මේ පන්සිල් එහෙනම් සමනය කරන්න මේකෙදි මේ කර්ණීයමේ සූත්‍රය සිංහලෙන් දේශනා කරනවා. එතකොට ඒකේ තියෙන මේ සිංහල තේරුම මේ හොඳට ඔළුවට ගන්න. මොකද ඒක ඇත්තටම කියන්නේ මේ නිවන් මේ මාර්ගය යන පුද්ගලයාගේ තිබිය යුතු ගුණාංග කියන්නේ. ඒ කියන්නේ මෛත්‍රී වඩන පුද්ගලයාගේ තියෙන ගුණාංග. ඒක සතිපට්ඨාන භාවනා කරන පුද්ගලයාගේ ඒ ගුණාංග තිබිය යුතුයි. ඒ මොනවද කියලා දැනගැනීම පිණිස තමයි ඒක ප්ලේ කරන්නේ. ඒකින්ද ඒකත් හොඳට හිතට ගන්න. එහෙනම් සවන් දෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्म सारथि सत्ता देव मनुष्यानं बुद्धो भगवाति स्वाक्खातो भगवता धम्मो संदिट्ठिको अकालिको एहिपासिको ओपनायको पश्चात्तं वेदितव्यो विඤ्ඤोहिति सुपटिपन्नो भगवतो सावक संगो बुजुपटिपन्नो भगवतो सावक संगो न्यायपटिपन्नो भगवतो सावक संगो सामीचि पटिपन्नो भगवतो सावक संगो यदिदं चत्तारि पुरुषयुगानि अट्ठ पुरुष पुग्गला एष भगवतो सावक संगो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करणीयो अनुत्तरं पुण्यकेतं लोकस्साति इमिना पुण्य कामेन मामे बाल समागमो सतं समागमो होतु याव निब्बान पत्या कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्चयं कममे बन्ते भूरिपञ्च तथागत कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्चयं कममे धम्म संदिट्ठिक अकालिक कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्चयं कममे संग सुपटिपन्न अनुत्तर साधु साधु करणीय मत्त कुशलेन यन्तं सन्तं पदं अभिसमेच्छ सको उजूच सुजूच स्वचो तस्य मुदु अनतिमानी संतुष्कोच सुबरोच अपकिच्चोच सल्लवप्रवृत्ते शान्तिन्द्रियोच निपकोच अब्बगब्बो कुलेषु अनुगिद्धो न च कुद्धं समाचरे किञ्चियेन विඤ्ඤो परे उपमदेयं सुखिनो वाके मिनो हन्तु सब्बे सत्ता भवन्तु सुखितत्ता ये केचिपान भूतात्ति तसा वातावरा वानवशेषा दीघा वा ये भान्ता वा मज्जिमा रसकानुकतूला दिट्टा वा एव अदिट्टा ये च दूरे वसन्ति अविदूरे पूता वा संभवेशी वा सब्बे सत्ता भवन्तु सुखितत्ता न परो परन्निकुब्बेत नाति मंगेत कत्तचिनं कंचि व्यारोसना पटिगसंज्ञानान्यमन्यस्य दुःखमित्यय्य माता यथा नियं पुत्रं आयुषा एकपुत्रमनुरक्षे एवंपि सर्वभूतेषु मान संभावये अपरिमाणं मेत्तं च सर्वलोकस्मिन् मान संभावये अपरिमाणं उद्धं अदोच तिर्यं च असंबादं अवेरं असपत्तं तिट्टं चरन्निसिन्नो वा शयानो वा यावतस्य विगतमिद्धो एतं सतिं अदिट्टय्य ब्रह्ममेतं विहारं इद्धमाहुदिट्टिं च अनुपगम्य शीलवादासनेन सम्पन्नो कामेषु विनय्यगेदं नैदातु गब्बशय्यं පුනරේතිති නිවන ලැබ ගැනුමට යමක් කළ යුතු නම් දක්ෂයා විසින් එය කළ යුතුය
ඒ සුජු ඌවෙක් මනාව කෙලින්නූවෙක් කීකරු ඌවෙක් වේවා නිහතමාන ඇත්තෙක්ද වේවා සතුටු ඌවෙක් වේවා පෝෂණය කිරීමේ පාසු ඌවෙක් අල්ප වැඩ ඇත්තෙක් සැහැල්ලු පැවතුම් ඇත්තෙක් සංසුන් ඉඳුරන් ඇත්තෙක් නුවණ ඇත්තෙක් කුලයෙහි නොඇලුනෙක් වේවා නුවණ ඇති අයගේ දොසට ලක්වන සුළු වරදක් හෝ නොකරයි සියලු සතුන් සැප ඇත්තෝ බිය උවදුරු නැත්තෝ වෙත්වා සැපවත් සිත් ඇත්තෝ වෙත්වා කෙලස් ඇති නැති සියලු පන ඇති දිග සත්තු මහත් සිරුරු ඇති මැදුම් සිරුරු ඇති මිටි සත්තුද වට සත්තුද ඇසට පෙනෙන නොපෙනෙන ළඟ මෙන්ම දුර වසනා උපන්නා වූද උපදිමින් සිටින්නා වූද සියලු සත්වයෝ නිදුක් වෙත්වා කිසි තැනක අනෙකෙකු වංචා නොකෙරේවා ඒ කිසිවෙක් කට අවමන් නොකෙරේවා බැනීමෙන්ද කෝපයෙන්ද ඔවුනොවුන්ගේ දුක කැමති නොවේවා මෞතුමෝ තමාගේ එකම පුත්තා ආයුෂයෙන් රකීද එමෙන් සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෙත් සිත වඩන්නේය පමණක් නැති ගැහැට නැති තරහ නැති සතුරන් නැති සිතෙහි වූ මෙත් සිත උඩද යටද සරසද සියලු ලෝකයෙහි වඩන්නේය පතුරවන්නේය සිටින ඇවිදින හිඳින නිදනා වේලෙහි යම් තාක් කල් නොනිදා සිටිනසෙක් මේ මෙත් සිහිය වඩන්නේය මේ මෙත් විහරණය මේ සසුනේ බඹ විහරණය යයි කියති දෘෂ්ටියටද නොපැමිණ සිල්වත්ව දැකීමෙන් යුක්ත වූයේ වස්තුකාමයෙන් ගිජු බව සහ මුලින්ම නැතිකොට ඒකාන්තයෙන් මව් කුස පිළිසිඳ ගැනීමට නැවත නොඑන්නේය ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ බයෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු රම්පරන්ත දේවෝ වස්සතු කාලේන සබ්බ සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුක්ඛින් මිදෙම්වා මේ සියලු කෙලෙස් පරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා සෑම කල්හිම සම්මා දිට්ඨික වන්නෙම්වා ත්‍රි හේතුක වන්නෙම්වා සීල සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සිල් රකින්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිදුක් වන්නෙම්වා නිරෝගී වන්නෙම්වා බාලයන්ගේ ඇසුර නොලබන්නෙම්වා බාලයන්ගේ අල්ප මාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව
සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා සද්ධා සම්පන්න වන්නෙම්වා වීර සම්පන්න වන්නෙම්වා සති සම්පන්න වන්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිර්මල පර්යාප්තිය එනම් ශ්‍රී සද්ධර්මය අසන්නෙම්වා දරන්නෙම්වා වචනයෙන් පුරුදු පුහුණු කරන්නෙම්වා අර්ථ පිරික්සන්නෙම්වා නුවණින් විනිවිද දකින්නෙම්වා නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්නෙම්වා නිදුකින් සමතය වඩන්නෙම්වා නිදුකින් විදර්ශනා වඩන්නෙම්වා කැමැති කැමැතිතාක් සමාපත්තීන්ට කැමැති කැමැතිතාක් කාලයක් සමවදින්නෙම්වා කැමැති කැමැතිතාක් දේ නිදුකින් ලබන්නෙම්වා කැමැති කැමැතිතාක් දේ නිදුකින් වඩන්නෙම්වා කැමැති කැමැතිතාක් දේ නිදුකින් දෙන්නෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සියලු දෙනාට තෙරුවන් සරණයි මේ රැස් කරගත්තා වූ සියලු පින් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව එසේම වේවා තෙරුවන් සරණයි. හැමෝටම තෙරුවන් සරණයි.